ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදාම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් අපේ ධර්ම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධිය ගත කරන කල්ලි ධෛර්යයට පැමිණ වාසය කිරීම, ගුණයට පැමිණ වාසය කිරීම පිළිබඳව අපගේ හදවත ශ්‍රද්ධාවෙන් පිරෙන්න, ඒන් තෙදගෙන වෙන දහම් පරයයට සවන් දෙන්න අපට අවස්ථාව දෙන මහා සංඝරත්නයේ කරුණාව නිසා. ඉතින් අපි ගුරු දෙවිඳුන් පළමු කොට වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පා වෙන්න මේ සදහම් පිළිසඳර පිණිස වැඩම වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සිහිපත් කරගන්නම් අද සැදැහැති දායකත්වයේ පිළිබඳව ගම්පහ ප්‍රදේශයේ වෙසෙන පින්වත් නුවන් විනෝද්‍ය කරදර මහත්මයා විසින් සැදැහැති දායකත්වයේ දරනවා. මේ මහත්මයා ප්‍රධාන පින්වන්ත හැමදෙනාම පින්වන්ත ඔබ හැමදෙනාමත් ඒක රාශි කරගෙන අද දවසේත් සදාම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. මෙතෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපේ පිනට ඔබ වහන්සේ අද දවසේත් සම්මුඛ වුණා. අපට අනුකම්පාවෙන් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිද්ධාර්ථම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කාරණික පින්වත්නි, අපි අපමාදේන සම්පාදිත කියන තුන් සදහම් මාලාවේ ධර්ම දේශනා මාලාවේ අපි ශ්‍රවණය කරමින් සිටියේ පින්වත් මහත්මයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත පාරමී බලය පිළිබඳව අපිට හිතා ගන්න බෑ. ඉවන් ගුණස්කන්ධයක් පුරමින් මේ සසරේ එකම එක උත්තමයෙක් බොහෝ කලක් එනවා කියන කාරණය. ස්වාමීනි මේ පරිශ්‍රමයට, මේ මහා වීරයට ලෝකේ තවත් උපමා උපමානේ. එහෙමයි සාමි. උපමා කරන්න පුළුවන් කෙනෙක් සිටී නම් ඒ තවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිතයක් පමණයි. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේද මේ සසරේ එන කෙනෙක් ජරා ව්‍යාධි මරණ වලින් වැටහක සම්බුදු සසුන් ගැහිද්දිත් ලෝක සත්‍යයගෙන හිතානුකම්පාවෙන් මහා කරුණාවෙන් ගුණධර්ම පුරමින් තව ඒ ජීවිතවලත් තව දෙව් මිනිස් ලෝකයට අනුග්‍රහ දක්වමින් මේ සසරේනවා කියන එක පුදුම ආශ්චර්යයක්. එවන් උත්තම ගුණධරණ, මෙවන් උත්තම ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙච්ච, මෙවන් උත්තම ගුණයන් පුරන්නට කැප වෙන මහෝත්තමයන් වහන්සේ නමක් ගැන අපට අසන්න ලැබීම ලෝකේ දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ කාල පරිච්ඡේදයේ අප මනුලොවට පැමිණලා ඉන්නේ. ඒ දුර්ලභ දේ ඔබ අද ශ්‍රවණය කරනවා. ඉතින් ඒ නිසා මේක මහා වාසනාවක්. ඉතින් අද දවසෙත් ඒ වගේ තමන්ගේ චිත්තසංතානය සූපත් කරවන ඒ අසිරිමත් වූ සම්බුද්ධ ජීවිතයේ බෝසත් ජීවිතය අසිරිමත් ජීවිතයක් ගැන තමයි අසිරිමත් තමන්ගේ ජීවිතයේ පිරු ගුණයක් පිළිබඳව තමයි අද ශ්‍රවණය කරන්නේ සූදානම් වෙන්නේ. ඒ මහා පුරුෂ ලක්ෂණය තමයි මහත්තයා අබිනීල නෙත්තෝච හෝති ගෝප කුමෝච. අබිනීල නෙත් තියෙනවා කියලා කියනවා. අබිනීල නෙත් කියන්නේ ඉදිරියට සාමාන්‍යයේ ඇස් ගත්තොත් හැමතිස්සෙම එක්ක පල්ලෙහාට එක්ක කොහේ හරි වෙන වටපිට. ඒතර මේ නෙත්වල ස්වභාවයක් තියෙනවා හැමතිස්සෙම ඉදිරියට යොමු වුණු නෙත්. ඉදිරියට යොමු වුණු නෙත්. ඒ වගේම තමයි මේ ඇස්වල ස්වභාවය ගත්තොත් නිල්වන් පාට. ඒ වගේම තමයි අලුත උපන් වසු පැටියෙක්ගේ බඳු ඇස් මඩල.
සාමාන්‍ය බලන්නේ අල්ටෝසන් වස්පිටි ගෑස් ගත්ත මහත්යස් ටික යම් දිගයි. ස්වාමීනි. ඇස් දිගයි. යම් ප්‍රමාණයකට ඇස විශාලයි. එහෙමයි ස්වාමීනි. ඒ වගේ විශාල ලස්සන දිගු ඇස් දෙකක් තියෙනවා කියනවා. නිරන්තරයෙන් හරියට මෙහාට කැරකෙන්නේ නැති. හැමතිස්සෙම ඉදිරියට සම්මුඛ වෙච්ච නීලමේ ඇස් යුගලක්. පුදුම අසිරිමත් ගුණයක් මහත්ය පුරන්නේ එකට. අපිට ඒක හිතා ගන්න බැහැ. මේක ගුණයක්ද කියලා. මාන්නේ යම්මේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වලදී මිනිස්ය වූයේ කෝපයෙන් නැස් උරවා අනුන් දෙස නොබලන්නේ වේ. හැමතිස්සෙම කෝපයෙන් උරෝගෙන බලන කෙනෙක් ඉන්න ගෙදරක් ගත්තොත් එහෙම තාත්තා එහෙම කෙනෙක් නම් ගෙදර අනිත් ඔක්කොම බයයි. අම්මා එහෙම කෙනෙක් නම් ගෙදර අනිත් කට්ටිය බයයි. දරුවෝ බයයි. ව්‍යාපාරික මුල් තැන ගන්න කෙනෙක් නම් බයයි අනිත් කට්ටිය. ඒතර බලන්න මේ දැන් ඕකෙන් ඊළඟට උපදින හරි ආශ්චර්යයි මේ විපාකෙ උපදින විදිය. ඇස් සොරවා අනුන් දෙස නොබලන්නේ වෙයි. ක්‍රෝධ සිතින් හිස ඇල කොට ඇස් කොණින් නොබලන්නේ වෙයි. කවදාවත් මෙහෙම ඇස් කොණින් බලන්නේ නැහැ කියලා. ක්‍රෝධ සිතින් අනුන් දෙස මේ රහසින් නොබලන්නේ වෙයි. ඒතර ඒකටත් මුල් වෙලා තියෙන කොහොමද ක්‍රෝධය? එහෙමයි ස්වාමී. කෙලින් ඇස් පුරා බලන්නේ වෙයි. කෙනෙක් දිහා බලනකොට සම්පූර්ණ මේ ඇස් ටික එකිනෙකාගේ දිහා යොමු කරලා බලන ස්වභාවයක් තියෙනවා කියනවා. ඍජු සිතින් ප්‍රිය ඇසින් බලන්නේ වෙයි. ඒකත් බලනවා කියලා කියන්නේ ප්‍රිය ඇසින්. තව කෙනෙකුට සතුට උපදින හිතේ සැනසීම උපදින විදියට යකින බලන්න මහන්සි ගන්නවා. ඍජු සිතින් බලනවා. ඍජු සිතින් ප්‍රිය ඇසින්. ඍජු සිතින් ප්‍රිය ඇසින්. බොහෝ ජනයා දිස සතුටින් බලන්නේ. එතකොට හැමතිස්සෙම දෙතුල ගාව රැඳුණු සිනහවක් තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දත් පෙන්නන සිනහවක් නැහැ කියනවා. දෙතුල ගාව රැඳුණු හැමතිස්සෙම ඒ මහා පුරුෂ ලක්ෂණේ මහත්යයි. එහෙමයි ස්වාමී. දැන් මේ හැමදේම ගුණධර්මනේ ඔක්කොම කතා කරලා බලද්දි බොහෝ ජනයාද සතුටින් බලන්නේ වෙයි. දර බලන්න දැන් දැන් මේ බුදු වෙනවා කියලා පාරමී පුරන්න ගත්තු දවස් ඉඳන් සමහර ඊටත් පෙර වෙන්න පුළුවන්. ඍජු සිතින් බලමින් ප්‍රිය ඇසින් බලමින් සතුට උපදවන අයුරින් බලමින් ක්‍රෝධ නැති සිතින් තරහින් නොබලමින් ස්වාමීනි අවසරයක් ලැබෙනවා ඒ ඍජු සිතින් බලනවා කියන එක අපි පැහැදිලි කරගන්න දැන් අපි බොහොම කරුණාවෙන් වගේ කෙනෙකුට කතා බහ කරාට හිතේ වෙන වංකෝමනාවන් ගොඩක් තියෙන්න පුළුවන්. අන්න ඒකයි. එහෙම නැතුව වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඍජු සිතක් තියෙන ඕනම කෙනෙක් දිහා බලලා කතා බහ ඒක පුරුදු කරලා සංසාරේ. එහෙමයි ස්වාමී. ඒක සංසාරදී ඒක පුරුදු කරපු නිසා ගුණයක් විතර නැවත ඒකට පුරුදු කරන නිසා ඊට පස්සේ ඒකෙන් මේ මහෝත්තමයට ප්‍රියසින් බැලීමේ කුසලතාව සකස් වෙනවා. සතුටු තිස්තින් හැමතිස්සෙම කෙනෙක් එක්ක ඇසුරු කරලා එකිනෙකාගේ දිහා බලනවා කියන එක කෙනාට කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අව්‍යාජ සිතින්. අව්‍යාජ සිතින්. සමහර අපි නම් මේ සමහරලාට කෙනෙක් එක්ක කතා කරනකොට කෙනෙක්ගේ වාසියක් ගන්න ඕනොත් අපි එහෙම කතා කරනවානේ. එහෙමයි සාම. හොඳට hina වෙලා යා පේස් කරලා හොඳට hina වෙලා කතා බහ කරලා නේ. එහෙමයි සාම. එතකොට අන්නේ එහෙම කන්නේ මේ කියන්නේ. ගුණයක් විදිහට උඩ දෙව් මිනිස් ලෝකයාගේ හිත සුවපත් කරන අදහසින් බලන්න පුරුදු වෙනවා නම් වටිනවා නේදනේ. එහෙමයි. ඒක ලාභ අපේක්ෂාව මොකක්වත් නැහැ. තව කෙනෙක්ගේ හිත සුවපත් කරන අදහසින්. එහෙමයි. ඒක කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් නේද කොට ඒක තියෙන්නේ ස්වාමී. ඒතර අපිට තේරෙන බැල්මින් පවා මේ ලෝක සත්‍යයට මේ කෙනෙකුට පීඩාවටපත් කරන්න පුළුවන් සතුටටපත් කරන්න පුළුවන්. බැල්මින්. ඒක මුතුම අසරිමත් කොච්චර විශ්ීමක් තියෙනවද නේද? එහෙමයි ස්වාමී. සමහරට මේක තමන්ට උදව් කරන කෙනාටත් ඒ විදිහට බලනවා නැති කෙනාටත් කරනවා. එහෙමයි.
තමන් ප්‍රිය කෙනාටත් ඒක කරනවා අප්‍රිය කෙනාටත් ඒ ස්වභාවය කරනවා. එහෙමයි ස්වාමී. විශ්මිතයිනේ. විස්මිතයි ස්වාමී. දැන් අපි නම් මේ අපිට ගොඩාක් උදව් කරන අපිට ප්‍රියමනාප කෙනාට අපි කරයි. එහෙමයි. අප්‍රියමනාප කෙනාට එහෙමයි ස්වාමී. කරන්නේ අපි ගණන් ගන්න නැති කෙනාට අපි යො කරන්නේ නැහැ. ගණන් ගන්න කෙනාට කරනවා. ගණන් ගන්න නැති කෙනාට නැහැ. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් කියන්නේ. පුදුම අසිරිම මේ හිතක් හදනවා කියන්නේ නම් මහත්ය පුදුම අසිරිම. එහෙමයි ස්වාමී. මේ ඉර්ධිපාද ධර්ම මේ ඡන්දය බෝසතාණන් වහන්සේ මගේ චිත්තය වීරිය විමර්ශාව පුදුම අසිරිමත්. එහෙමයි. හිතේ මේ ලක්ෂණ වල ඊට පස්සේ මේ ඒ විදියට බොහෝ කයි කර්මය රැස් කළා නැවත නැවත වඩලා නැවත නැවත දිනු කළා ඒ කර්මයෙන්ම දෙවියන් අතර ගිහිල්ලා දිව්‍ය ආයුෂයෙන් අග්‍ර බවට පත් වෙනවා කියන්නේ. මේ ගුණ සම්පත්තිය. එහෙමයි ස්වාමී. දිව්‍ය වර්ණ සම්පත්තියෙන් අග්‍ර බවට පත් වෙනවා කියනවා. දිව්‍ය සැපයෙන් අග්‍ර බවට පත් වෙනවා කියනවා. දිව්‍ය අධිපතිභාවයෙන් අග්‍ර බවට පත් වෙනවා. බලයෙන් අග්‍ර බවට පත් වෙනවා කියනවා. පුදුම දෙයක් එතකොටනේ. තමන්ට පුළුවන් අයුරින් කුමන හෝ යම් දහමක නිතර ඇලී ගැලී ඉන්න පුළුවන් නම් පුදුම අසිරිමත් දෙයක් ඒකනේ. කාරුණික සිතින් දවස ගත කරන්න පුළුවන්, මෛත්‍රී සිතින් දවස ගත කරන්න පුළුවන් නම් මුදිතා සහගත සිතින් අනිත් අයගේ සැපේ ගැන හිතා. එහෙම නැත්නම් ඒ සමාජයේ තමන්ට මුණ ගැහෙන ඒ අවස්ථාවේ සිදුවෙන දේවල් මුරුකන උපේක්ෂාවටපත් වෙච්ච හිතින් ඉන්න පුළුවන් නම් ස්වාමීනි මේ මගේ සාතුන් වහන්සේට උපහාර පිණිස මම මෙහෙම එළඹෙනවා කියලා ඉන්න පුළුවන් නේද? එහෙමයි ස්වාමී. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් පිණිස රහතන් වහන්සේලගේ උත්තම ජීවිතවලට උපහාරය පිණිස එහෙමයි ස්වාමී. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන ශාස්ත්‍රුන් වහන්සේ පවා ගෞරව කරමින් සත්කාර කරමින් තමන්ගේ ශාස්ත්‍රුන් තන්ත්‍රයට තබාගත් ධර්මයට කරන ගෞරවයක් විදියට කරනවා කියලා දවසෙම නෙමෙයි අඩු ගානේ අපි හිතමු උදේ විනාඩි පැය භාගයක් ඉන්නවා කියලා අධිෂ්ඨානයක් හිටියොත් එහෙමයි ස්වාමී. ඒතර මේ පැය භාගෙ ඉඳලා හිතනවා හරි එහෙනම් මේ ඊළඟ පැය භාගෙත් මං ඉන්නවා. එහෙමයි. ලොකු වෙලාවල් නෙමෙයි. එහෙමයි ස්වාමී. මේ ගුණයන් පුරණකට හැමතිස්සෙම පොඩි තැනින් පටන් ගන්නවා. එහෙමයි. පොඩ තමන්ට පුළුවන් ගුණය උපරිමයෙන් දවස ගානේ නැවත තමන්ට මේ කරගන්න පුළුවන් නම් පුදුම ආශිර්වාද දෙයක්. එහෙමයි ස්වාමී. ලේසි නෑ. මහා පුරුෂයෝ නම් මේ සුලභ නෑ. එහෙමයි. දුර්ලභයි. එහෙමයි. හරිම අසිරිමත්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා එවන් මහෝත්තමයා දෙවියන් අතර ඉපදිලා දිව්‍ය ඉෂ්ඨකාන්ත මනාප රූපම දකින්න ලැබෙනවා කියන කර්ම. එහෙමයි ස්වාමී. ඉෂ්ඨෙන් බලන ප්‍රියසින් බලනකේ ආනිසංස මොකද්ද? ඉෂ්ඨකාන්ත මනාප රූප මුණ ගැහෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද මුණ ගස්සනවා. ඉෂ්ඨකාන්ත මනාප රස, ඉෂ්ඨකාන්ත මනාප පහස, ඉෂ්ඨකාන්ත මනාප අරමුණුමයි කියන ජීවිතයට සම්බන්ධ වෙන්නේ. කුමක් කරලද? ප්‍රියසින් බලලා, උරවන්නේ තු ක්‍රෝධ නැති සිතින් බලලා. දේව මිනිස් ලෝකයාගේ සිත් සතන් සූපත් කරනවා කියන අදහසින් බලලා. හරි අසිරිමත් නේද? එවන් මහා පුරුෂයා මනුලොවට පැමිණීද මොකද වෙන්නේ? මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලබනවා. කුමක්ද? අබිනීල නෙත්. ඒ වගේම තමයි කියනවා අලුත උපන් වසු පැටවෙකු බඳු ඇස් මඩල. දිගු ලොකු ඇස් මඩල. ඉතින් මේ ගිහි ගෙදරින් වසන්න වෙදඟට මොන්නේ මහෝත්තමය රජතුමා ධාර්මිකව ජීවත් වෙන්න පුළුවන් කියනවා. කියන ධාර්මිකව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් වෙනවා. හරි පුදුමයි. ඒතර ඒවන් පරිසරයකම උපදින්නේ. ඒතර මේ ගුණයක් පුරලා ධර්මයක් පුරලා කුසලයක් වඩලා යහපත් දේ රැස් කරලා යන කෙනා යන්නේ කොහටද? ධාර්මිකව ඉන්න පුළුවන් තැනකට යනවා. ඒකෙන් දැන් බුදුරු අද වගේ උගල පහළ වෙන්නේ නැහැ නේ මහත්තයා. එහෙමයි ස්වාමී. ඒ ශ්‍රේෂ්ඨ මහෝත්තමය. ඒතකොට මේ වගේ යුගවල ලේසි නෑ පහළ වෙනවා කියන එක. පුදුම දෙයක්. දුර්ලභයි ඒක. එහෙමයි ස්වාමී. පුදුමයි. ඒ ධාර්මිකව ඉන්න පරිසරයක් නැත්තම් ඉතින් තව ඉස්සරහට මෙහෙමවත් නෑ. දැන් අපිට මෙවන් යුගයක මෙවන් දහමක් කතා කරන දහමක හැසිරෙන පොඩි පිරිසක් ඉන්න. තව ඉදිරියට යනකොට මේක නෑ මහත්තයා.
ඒ නිසා හරි පුදුම දෙයක් එනම් මේ දහමක් පුරුදු කරගන්නවා කියනවා කියන්නේ ඒ දහමින් තමන් සුරක්ෂිතම් කරනවා. සුරක්ෂිත කරලා ඒ දහමින් රැකෙන්න පුළුවන් තැනකට තමන් අරගෙන යනවා. දහම විසින් අරගෙන යනවා. දහම විසින් අරගෙන යනවා. එහෙනම් අපි රැස් කරපු ගෙවල් වලින්, දොරවල්, යාන වාහන වලින්, මිල මුදල් වලින්, ධනයෙන්, බලයෙන් අපි ධාර්මික තැනකට ගෙනියන්නේ නැත. අපි පුරුදු කරපු ධර්මයකින් අපි ධාර්මික තැනකට ගෙනියනවා. එතන ධාර්මික වාසය කිරීමේ වාසනාවත් උදා කරනවා. එහෙමයි ස්වාමී. පුදුම සිරිමත් ඒක. එතකොට මහා මුහුද සීමා කරගත්තු මහා පොළව කිසිම කරදරයක් නැතුව, අවියායුධ නැතුව, කලකෝලාහල නැතුව සුවසේ නිදුකින් පහසුවෙන් ලබනවා කියනවා. එහෙමයි. සතුරු රජවරු පවා තමන් ගාවට ඇවිල්ලා ස්වාමීනි මගේ රාජ්‍යයත් බාරගෙන පාලනය කරන්න කියලා තමන්ගේ බාර දෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද වෙන්නේ? ස්වාමීනි මේ ධර්මයට පැමිණීමෙන් තියෙන අසිරිය. මේ අසිරිය තේරුම් ගත්ත මාත් ජීවිත පුතයි ධර්මයට නේද? එහෙමයි ස්වාමීනි. ඒක කියන්නේ මෙවන් ගම්බීර ධර්මයකට හිත පහදවගෙන විශ්වාසයෙන් බැස ගන්නවා කියන එක නම් ලේසි පාසු දෙයක් නම් නෙවෙයි. එහෙමයි. බැස ගන්න පිනක් තියෙනවා මට පේන්නේ හැටියට. මේ ධර්මයේ බැස ගන්න. එතකොට මේ ධර්මයකට දිවි පුදන්න. එහෙමයි සාම. ධර්මයකට දිවි පුදන්න හොඳ පිනක් තියෙනවා යාට. ඒ පින තියෙන කෙනා ධර්මයටම දිවි පුදනවා. ධර්මයම බැස ගන්නවා. දහමටම ජීවිතය කැප කරනවා. අසිරිමත්. ස්වාමීනි අර ඔබ වහන්සේ අපිට මුහුදට කලින් පෙන්වා දුන්න පරිදි පෙන්වවදාන පරිදි දැන් ඇත්තටම අපි මේ රැස් කරන අපි උත්සාහ කරන ලෞකික භෞතික සම්පත් සියල්ල සඳහා අපි දරන උත්සාහයෙන් අපිට සාංශාරිකව කිසිම රැකවරණ භූමියක් නොලැබෙන හිතසා ලැබෙන්නේ නැහැ. ඒ මේ ජීවිතේ ඉවරයි. එහෙමයි. මේ දහමම තමයි ඉතින් නේද? බාන චක්‍රවර්ති රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රිය වූ දෙකුම් මැත්තේ වේ බලන් ඉන්න අයට ප්‍රියමනාප බවක් තියෙනවා කියනවා. බොහෝ ජනයාට ප්‍රියයි කියනවා. එහෙමයි ස්වාමී. මනාප බවක් ඇති වෙනවා කියනවා. එහෙමයි. ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් කියනවා. එහෙමයි. බ්‍රාහ්මණ ගෘහපතීන්ට, නිගම ජනපද වැසියන්ට, ගණකයින්ට, මහා මාත්‍යයින්ට, සේනා බල ප්‍රධානීන්ට, දොරටුපාලයන්ට, ඇමතියන්ට, පරම්පරානුයාත පිරිසට, රජවරුන්ට, රාජභෝගීන්ට, රජ කුමාරවරුන්ට කට්ටියට ප්‍රේමනාපයි කෙනෙකුට නෙවෙයි. ඒ වගේ තව ලස්සන සිද්ධියක් තියෙනවා මේ දේශනාවක. මේ රජතුමා කරත්තෙන් නැගලා යනකොට මිනිස්සු කෑ ගහලා කියනවා අනේ රජතුමනි හිමින් යන්න කියලා. අපිට බොහෝ වෙලාවක් අපිට ඔබතුමා දිහා බලාගෙන ඉන්න පුළුවන්. එහෙමයි. ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති. පුදුම දෙයක් නේද? එහෙමයි. ආශ්චර්ය අద్భుත කාරණා. එහෙමයි. ඒ කල්ප ගානක් අනිත් අයගේ මේ සිතට සුවපත් වෙන විදිය ප්‍රිය බැල්මක් තිබිලා තියෙනවානේ. එහෙමයි. ඒතර අනිත් අය මොකද වෙන්නේ? අනිත් අයට බලන් ඉඳලා එපා වෙන්නේ නැත. ඉතින් ගිහිගේ ඉන්නේ පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝසය ඇති මෝහ පටල ඉවත් කළ අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියන බුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රිය දෙකුම් ඇති කියනවා. භෝජනයට ප්‍රියමනාපයි. භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට ඒ විතරක් නෙවෙයි මහත් දෙවියන්ට ප්‍රියයි කියනවා. මිනිසුන්ට ප්‍රියයි කියනවා, අසුරයන්ට ප්‍රියයි කියනවා, නාගයන්ට ප්‍රියයි කියනවා, ගාන්ධර්වයන්ට ප්‍රියමනාප වෙනවා කියනවා. බුදුරෙකු විට මිය ලබයි කියනවා. එනම් මේ දෙව් මිනිස් ලෝකයා අතර ප්‍රියමනාප කෙනෙක් සිටේ දේ වෙන කවුරුත් නොව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලායි. කොතරම් අසිරිමත් නම් මේ කල්පනා කළේ ඒ ගුණයෙන්. එතකොට ඒ පාරමී ප්‍රාප්ත වීමේ මහත්ය අපිට සීමාව කියන්න බෑ. එතකොට කෙනෙකුට හරි ලස්සන කාරණාවක් එතකොට මේ දහමක් විදියට පුරුදු කරනවා නම් ඒක ලස්සන කාරණාවක්. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට පහදිනවා නම් ඒ තථාගතයන් වහන්සේ ගැන පහදින ලස්සන කාරණාවක්.
දහමකින් රැකින ආරක්ෂාව රැකවරණය ගැන හිතනව නම් ලස්සන කාරණා මේ දේශනා පුරාවට තියෙනවා. දහමකට දිවි පුදන කෙනෙකුට උත්තම අධිෂ්ඨානයක් ඇති කරගන්න පෙරමගක් මේක. ඒතර මේ ගාථාවලින් දේශනා කරන ක්‍රෝධයෙන් ඇස් සොරවා නොබැලුවේ වෙයි. ක්‍රෝධයෙන් හිස අතරින් මුලින් කියන දෙවියන්ට, මිනිසුන්ට, අසුරයින්ට, නාගයින්ට, ගාන්ධාරයින්ට ඔක්කොටම. ඒතර කොහේ බ්‍රහ්ම ලෝක ගියත් බ්‍රහ්මය බලාගෙන ඉන්න. දෙවියන් අතර ගියත් දෙවිවරු බලාගෙන ඉන්න. නාගයන් අතරට ගියත් ගාන්ධාරයන් අතරට ගියත් ඒ සියලු දෙනාම බලාගෙන. ඒතර ක්‍රෝධයෙන් හිස ඇලකොට ඇස් කොණින් නොබැලුවේවි. රහසින් අනුන්ට රවා නොබැලුවේවි. ඍජු ලෙස ඇස් පුරා ඍජු සිතින් ප්‍රියසින් බොහෝ දෙනා දෙස බලන්නේ වේ. එහි විපාක විදියට සුගතියේ උපදිනවා කියනවා. එහි සැප විඳිමින් සතුටු වෙලා යනි මනුලොවට පැමිණි කල්හි අලුත උපන් වසුපැටවික බඳු ඇස් මඩල මේ හැම මහා පුරුෂ ලක්ෂණයකම අන්තිමට ගාථා තියෙනවා. අපිට සමහර අවස්ථාවල කිව්වේ ඒවා. එතකොට මේ ගාථාවල තව ලස්සන අර්ථ ඉස්මතු කරලා දීලා තියෙනවා. යලි මේ මනුලොවට උපන් කල්හි අලුත උපන් වසුපැටවික බඳු ඇස් මඩල ඇත්තේ වේ. අබිනීල නේත්‍ර ඇත්තේ වේ. ශෝභ වූ දෙකුම් ඇත්තේ වේ. ලක්ෂණ ශාස්ත්‍රයේ යෙදුණු දක්ෂ කට්ටිය මොකද වෙන්නේ? අනිත් කට්ටිය මේක දිහා බලලා තමයි කිව්වා කියන්නේ මේ මහෝත්තමය ප්‍රිය වූ දෙකුම් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ගිහි වේද ඒත් සියලු දෙව් මිනිස් මේ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රියයි කියලා. පැවිදි වේද දෙව් මිනිස් ලෝකයාටම ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා කියලා. එහෙනම් බලන්න දෙව් මිනිස් ලෝකයාටම ප්‍රියමනාප වෙනවා කියන කාරණයක් මේ ලෝකයේද ඒ තියෙන ගුණයක් මතයි. ධර්මයක් මතයි. මේ දහම් කොතරම් අසන්නවද? දෙව් මිනිස් ලෝකයාගේම සිත දහමක් කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයාගේම ජීවිත සුවපත් කරන දෙයක්. ඊතර බලන්න අපිට මේ ලැබුණු ජීවිතේ ත්‍රි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමෙට ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු මේ ධහමට ඊතර මේ ශ්‍රාවක සංගරුවණක් උනත් මහත්තයා ඊතර ගිහිගේ ඉතින් අතාරින්නේ නැත්නම් ඒ කාලේ වැඩිපුර ගිහිගෙවල් දෙක රජවරු සිටුවරුනේ. ඊතර රජවරු සිටුවරු ගිහිගෙවල් අතාරින්න ඊතර මේ මහෝත්තම ගුණ කොච්චර දකින්නේ නැත්නම් මේ අහන්නේ. එහෙමයි ස්වාමී. ඊතර අහන විතරන්නේ හිත පහදව ගන්න. මේ විතර ගොඩක්ම මාරු කාරණේ තමයි දැන් මේක අහලා ඉවර වෙලා හිත පහදලා මේකට විශ්වාසයක් උපදිලා එහෙමයි ස්වාමී. හිත ඇතුළේ සාදුකාරයක් උපදිනවා කියන එක හරිම ශ්‍රීමත් දෙයක්. එහෙමයි ස්වාමී. ඊළඟට අද තවත් ඒ වගේ තව මහා පුරුෂ ලක්ෂණයක් කියලා දෙනවා. උන්නීස සීසු පිරිපුන් නලල් තලයක් තියෙනවා. පිරිපුන් නලක් තියෙනවා. විස්තර කරන මහන්නේ යම්මේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වලදී මනුෂ්‍ය වූ බොහෝ ජනයාට පින් කිරීමේදී ප්‍රධාන අර්ථය අරගෙන තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඒතර බෝසතාණන් වහන්සේ තමයි කල්පනා කරලා ඉවරලා පුණ්‍ය කටයුතු පටන් ගන්න. මෙහෙම කරන්න මේක කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා දන් දෙන්න ගියත් මූලිකත්වය ගන්න. එතකොට ප්‍රිය වචනේ කතා කරන්න ගියත් මූලිකත්වය ගන්න. ඊළඟට මෛත්‍රී යමක් කරන්න ගියත් මූලිකත්වය අරගන්න. වෙන පින්කම් කරන්න ගියත් මේ මූලිකත්වය ගන්න. අර කුලාවක ජාතකයේ තියෙන අපි බෝසතාණන් වහන්සේ සංසාරෙනකොට එක්තරා ජීවිතයකදී අර එක්ත ගමක ස්ථානයක් අරගෙන පිරිසිදු කරනවා කියනවා. පිරිසිදු කරලා මනුස්ස ලස්සනට හැදුවට පස්සේ මිනිස්සෙක් කියලා කියනවා අනේ මට මෙතන දෙන්න. නෑ කමන්නේ කියලා යනවා කියනවා. කොහොමද වෙන්නේ? අද මේ මහ පොළොවත් එක්ක මරාගෙන ඉන්නට. එහෙමනේ පුදුමයක් කියනවා. ඊට පස්සේ තවතනක් ගිහින් සුද්ධ කරනවා කියනවා. තව මිනිස්සෙක් කියලා ගන්නවා කියනවා. ඕම් පවුල් බර ගානක් මහත්තයා දැන් ඒක එතකොට මේ සුද්ධ කරන තැන බෝසතාණන් වහන්සේ ඉල්ල ගන්නවා. අන්තිම බෝසතාණන් වහන්සේ නායකය කරගන්නේ ගමේ.
අර ඉවසීමේ ගුණයට, කාරුණික ගුණයට, මෛත්‍රී ගුණයට. පුදුම අසරිමත්. ඊට පස්සේ මොකද වුනේ අන්තිමට ඒ පිරිස එකතු වෙලා අදිස්ථානයක් කරගන්න ඕනේ පන්සිල් රකින්නවා කියලා. බොහෝතන් නැත්නම් මූලිකත් එක. අපි ඒ වගේම තමයි මෛත්‍රී හිතින් වාසය කරමු කට්ටියත් එක්ක. අපි එකිනෙක කෙනාට මේ විදියට අනුග්‍රහ කරගමු නියම කියලා කතිකා කරගන්නවා කියනවා. හරි ඉවසීම තමයි ඒකට මුල් වෙන්නේ මාත්‍යා. ඊට දැන් මේක ගමේ ගම්මුලා දෑනියට දැන් මේ බලනකොට අර දැන් සන්තෝෂමන් හම්බ වෙනවනේ. වැද්දන්ගෙන් එක එක මේ හොරුන්ගෙන් දැන් මේ හොරකම් කරන්නේ නැහැ. සත්තු මරන්නේ නැහැ. හරි ප්‍රශ්නේ. සන්තෝෂමන් හම්බෙන්නේ තෝ ගියා. ගම්මුලා දෑනියට. ගම්මුලා දෑනිය කියලා අත්තමට කිව්වා. ඕන් හරි වැඩි මේ අසවල් කෙනෙක් ඇවිල්ලා මේ ඉන්ෂා අපිට දැන් මේ දේවල් හම්බෙන්නේ නැහැ. මෙහෙමයි කියලා කියලා කිව්වා. රත්තුමක් වෙනවා මේ අරගෙන ඉන්න කිව්වා. අරගෙන ආවා. ඊට පස්සේ මේ ඇතලව පාගන්න කිව්වා. ගම්මුලා මේ ඊට පස්සේ අපි බොහෝතන්නස් කට්ටියට කියනවා මෛත්‍රී හිතින් වාසය කරන්න. මෛත්‍රී හිත නම් වෙනස් කරගන්න එපා. ඉතින් මෛත්‍රී හිතින් කට්ටිය ඉන්නකොට ඇත පාගන්න නැවිලා අනිත් පැත්තට ඇත දුවනවා කියනවා. කට්ටියගේ මෛත්‍රී බලය. රත්තුමා අහනවා කියන මේ බල මොකක්ද මන්ත්‍රයක් ජප කරනවද කියලා. අපි මන්ත්‍රය තමයි මෛත්‍රිය. අපි මන්ත්‍රය තමයි පංචශීලය. ආංගිරස ගම්මුලා දෑනියල්ලා හිරිදා ගන්නවා කියලා. බලන්න මේ සසරේ අනිත් පිරිසත් එක්ක අභියෝග ජය ගන්නවා. පිරිසට මුල් වෙලා මූලිකත්වය අරගෙන මෛත්‍රී ස්ථිතිදලා දානෙන් පංචශීලයෙන් ගුණ ධර්මයන්ගෙන් ඊළඟට මෙතන විස්තර කරන පින්කම් කිරීමේදී කාය සුචරිතයේදී මූලිකත්වය ගන්න. දැන් අපි හිතමු දුෂ්චරිතය හැසිරෙන කෙනෙක් කියලා පිරිසක් ඉන්නවා කියලා. ඒතර යා සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැතිකොට ඒතකොට මූලිකත්වය ගත්තට පස්සේ ඉහළින් ඉන්න කෙනා පහළින් ඉන්න කට්ටියත් මොකද වෙන්නේ? ඒක අනුකරණය කරනවා. බොරු කියන්නේ නැතිනකොට බොරු කියන්නේ නැතු වෙන්න. කේලම් කියන්නේ නැතිනකොට කේලම් කියන්නේ නැතු අනෙක් කට්ටිය ඉන්න. අනුගාමික උත්තර කේලම් කියන්නේ වචී සුචරිතයේදී. හරි අසරිමත් නේ. ඊළඟට විස්තර කරනවා දම්පැන් බෙදීමේදී මූලිකත්වය ගත්තා කියලා. මුලින්ම දම්පැන් ඉදලා බෙදණියව දන් දෙන්න පටන් ගන්නේ මෙතුම තමයි අපි බොහෝසත් නැත්නම් පටන් ගන්න. සීල සමාදානයේදී සමහර අපි ගමක ඉහළ සීලය සමාදන් වෙනවා පොය දවසට. අපි බොහෝසත් නැත්නම් මූලිකත්වය ගන්නෙ. උපෝසතයේදී මව්පියන්ට උපස්ථානයේදී මූලිකත්වය ගන්න බොහෝසත් නැහන්සේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමේදී කුලදොටුවන් පිදීමේදී වෙනත් බොහෝ අධි කුසල ධර්මයන්හිදී බොහෝ ජනයාට ප්‍රමුඛ වන්නේ මේ මහෝත්තමය කියලා. ඒ ප්‍රමුඛ වීමත් හරි විශේෂ දෙයක් නේ. ඒ විශාල තව අනුගාමික පිරිසක් යහපත යුතුය. ඒකවල බලන්න මේ මූලිකත්වයට එන කෙනාට ලෝකෙට පව බෙදන්නත් පුළුවන්. එහෙමත් අය ඉන්නවනේ. තමන් මිත්‍යා දෘෂ්ටි වල සමාදම් වෙලා ලෝකයට පව බෙදන. ඒ වගේම තමයි කෙනෙකුට පින බෙදන්නත් පුළුවන්. තමයි යහපතේ හැසිරලා යහපත් දේ සමාදන් වෙලා ඉඳලා තමන්ට ලෝකයට යහපතේ සමාදන් කරවන්න පුළුවන්. මම අපගේ ගුරු දේවයන් වහන්සේ මේ ගත්තු මේ වැඩපිළිවෙලේ තියෙන අසිරිය තමන් තනියෙන් සූත්‍ර පිටකයේ කියවලා මේ සූත්‍ර පිටකේ හොයාගත්තු විදිය ඒ කාලේ සූත්‍ර පොත් නැහැලු ගොඩක් තැන්වල ලොකු සංසය එක පුස්තකාලවල ගිහිල්ලා කැඩිච්ච පොත් ඒවා හදාගෙන කියව පින්සෙන් වෙලා ත්‍රිපිටක පොත් ඉන්නගෙන බලන්නේ තමන් තනියෙන් උපදවගත්තු මේ මහා කැපකිරීමේ තියෙන අසිරිමත් බව අන්තිමට ඒ දහම සිංහලට පරිවර්තනය කරුවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඒවා පොඩි පොත් වලින් තව සරල භාෂාවෙන් කියලා දීලා අද තරුණ ජීවිත කී දහහක් ඒ උතුම් දහමත් එකතු වෙලා ඉන්නවා. ඒ සූත්‍ර පිටකේ හදාරන කී දහහක් මේ ලෝකේ ඉන්නවා. ලක්ෂ ගාණක්. ඒ වගේ මේ දහමට පැහැදිලා බුදුරජාණන් වහන්සේ ගැන හිතන කී දෙනෙක් ඉන්නවද අද අවබෝධය? ඒ ශ්‍රාවක සංගරුවන ගැන හිතන කී දෙනෙක් ඉන්නවද?
ඒ දහමේ ස්වාක්කාත බව ගැන කල්පනා කරන කී දෙනෙක් ඉන්නවද? දැන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර බුදුරජාණන් වහන්සේ නමගේ අරහත්ත්වය ගැන සිහි කරනවා කියන කාරණේ. සම්මා සම්බුද්ධත්වයේ ගැන සිහි කරන කී දෙනෙක් ඉන්නවද? ඒව කියලා දෙන කී දෙනෙක් බිහි වෙලා ඉන්නවද? ධර්මයේ තියෙන ස්වාක්කාත බව කියලා දෙන කී දෙනෙක් පහළ වෙලා ඉන්නවද? අහන කී දෙනෙක් ඉන්නවද? හිතන කී දෙනෙක් ඉන්නවද? මේ තනි පුද්ගලයෙක්ගෙන් වෙච්ච ලොකු වෙනසක් නෙමෙයි. ඊළඟට බලන්න ඒ ශ්‍රාවක සංගරුවණේ කියන අසිරිය දම්පැන් පිදීම වුණත් මේ මිනිස්සු අතර එක ඇතිවෙච්ච විදියක් එහෙමයි ස්වාමී. අවබෝධයෙන් තු දම්පැන් දෙන්න ලක්ෂ ගණන් කෝටි ගණන් පාර අතාරගෙන දැන් කී දෙනෙක් ඉන්නවද මහත්තයා? එහෙමයි ස්වාමී. ඒතර බලන්න මේ ධම්මයේ තියෙන අසිරිය විදහාපායමත් එක්ක සිදුවෙච්ච අසිරියක් නෙමෙයි. ඒතර බලන්න යම් කෙනෙක් නිසා මම මේ කල්පනා කරේ ගෙදරක මමක් කුසල ධර්මයන්ට මූලිකත්වය ගන්නවා නම් ඒ ගෙදරට ආලෝකයක්. පියේ කුසල ධර්මයන්ට මූලිකත්වය ගන්නවා නම් මවකට වඩා විශේෂත්වයක් තියෙනවා පියෙක් ගන්නකොට. ඒතර ඒ ගෙදරට විශාල ආලෝකයක්. ඒ නිසා ගෙදරට ආලෝකමත් වෙන්න පුළුවන්කම තියෙනවා. ගෙදර ඉන්න පියාට මවට සමහරට ගෙදර ආලෝකමත් කරන ගෙදර වැඩිම දරුවෝ විසින්. ගෙදර දරුවෝ විසින් ගෙදර සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් කරනවා පිනට නැඹුරු කරනවා. කුසලයට නැඹුරු කරනවා. යහපතට නැඹුරු කරනවා. සමහර ගමේ ප්‍රධානත්වය අරගෙන ගමේ පිරිසක් එන්නේ දහමකට නැඹුරු කරනවා. එක්කෙනෙක් විසින් කරන දෙයක් සමහර විට තව තව අය නැඹුරු කරනවා. දැන් බලන්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා එතකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ කරපු අසිරිය ඒක නම් පුදුම අසිරියක් එතකොට. ඒතර බලන්න මේ අසිරියේ තියෙන මේ අසිරියෙන් දෙව් මිනිස් ලෝකයේ අදට සූපත් වෙන මහත්ය. එදා දීපංකර බෝධි මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස අර මඩවැලේ දිගෑරලා භාග්‍යවතුන් වහන්සේ නමගේ ශ්‍රී නාමයට තමන්ගේ ජීවිතේ පූජා කරලා මමත් සසර දුකින් ඈතර වෙලා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරනවා කියන උදාාර අරමුණකට ඇවිල්ලා ඉදායගෙන මහා ගුණ ධර්මයන්ගේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් බැටකකා මේ සසරට වැටි වැටි මහා ගුණ ධර්මයන්ගේ මේ කියන ගුණ ධර්මයන්ගේ පාරමී ප්‍රාප්ත විවි දෙවියන් තුසිත දෙවියන් අතරට ගිහිල්ලා සති සම්පජන්ණයෙන් පාරමී ප්‍රාප්ත වෙලා මනුලොවට වැඩි තරුණ මහෝත්තමයා බද්දරේ අවුරුණ වයසේ ගිහිගේ අතහැරලා තනියම මේ ආර්ය පරිශ්‍රණය ආර්ය පරිශ්‍රණය නිරත වෙලා මේ ලෝකයට පින මෙයයි කියලා මුලින්ම කියද්දි කොතරම් අසිරිමත් ඇද්ද? පව මෙයයි කියලා කියද්දි කුසල් මෙයයි අකුසල් මෙයයි සිත මේ විදියට පිරිහෙනවා මේ විදියට දියුණුව වෙනවා කියලා හොයාගන්නවා කියන එක. ඉපදීම දුකක් මේක ආර්ය සත්‍යයක් කියලා අවබෝධ කරනකොට ව්‍යාධිය දුකක් මේක ආර්ය සත්‍යයක් ජරාව දුකක් මේක ආර්ය සත්‍යයක් මරණය දුකක් ඒකේ වගේ මේක ආර්ය සත්‍යයක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියයන් සමග එකතු වීම දුකක් මේක ආර්ය සත්‍යයක් කියලා මේ ලෝකයට මුලින්ම අවබෝධ කරලා කියලා දෙනකොට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් කතා වෙනවලු අන්න අනිත්‍යයිලු කියලා. එහෙමයි ස්වාමීනි. අන්න අනිත්‍යයිලු කියලා කතා වෙනවා. ඒ කියන්නේ අනිත්‍යයි කියලා වචනේ ඇහෙනකොට බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මෝ සලිත වෙලා යනවා. දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැහැ. ඒ ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒක රජවරු ගිහි ගෙවල් අතාරිනකොට රජවරු දී බුදාගෙන මේ සරණ පතනකොට ඒ කාලේ දෙව් මිනිස් මනුෂ්‍ය ලෝක වර්ගයාට අනුශාසනා කර බ්‍රාහ්මණය බව බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය පතනකොට ඒකට මේ එක මහෝත්තමයේ වසරියනේ මහත්තයා. රජවරු සිටවරු ඉහළ කුලේ පහළ කුලේ සියලු දෙනා ඒතර ගිහි ගෙවල් අතහැරලා විවිධ තරාතිරම් වල ඉඳලා ඇවිල්ලා විවිධ ආකල්ප සම්පත්ති වල ඉඳලා ඇවිල්ලා මෙන්න අර මහ මුහුදට විවිධ පැති වලින් විවිධ ගංගා වලින් ගලන ජලය මහ මුහුදට එකතු වුණාට පස්සේ එකම ලුණු රසක් ගන්න යම්සේද සියලු දෙනා එකම විදියට සිතන දෙව් මිනිස් ලෝකයාට හිතානුකම්පී දෙව් මිනිස් ලෝකයා අතර අග්‍ර පින්කෙතක් බවට පත් වෙනකොට එහෙමයි ස්වාමීනි. එතකොට ආහුණීය ගුණය දරා ගන්නකොට හොයාගෙන යන සුදුසු උත්තමයන් බවට පත් වෙනකොට ඒ කියන්නේ මනුෂ්‍ය වර්ගයා යම් කෙනෙක් හොයාගෙන යන පියවරක් තියෙනවා නම්
ඒ පියවර තියෙනකොට අග්‍ර උදාාර පින් උපදින්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිවෙත් පිරු මහා ශ්‍රාවක සංගරුවන. ඒ වගේම තමන්ගේ ගෙදරට වඩම්ම ගන්නව නම් සුදුසුම කෙනා තමයි කියනවා මේ ලෝකේ ආර්ය මහා සංගරුවන. එච්චර මහෝත්තම බවට පත් වෙන්නේ කාගේ පෙරමුණ ගැනීම තුළද? ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ පෙරමුණ. මේ බුද්ධ රාජ්‍යයේ මහා රජාණන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ පුදුම ආශිර්වාදයක් ඒක මහත්තයා. අදටත් ඒ අසරිය එතකොට මේ අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍ර රත්නය එතකොට මේ රජ බවට පත් වෙන ලංකා ධර්මයේ තලයේ ධර්මයෙන් ඒකාලෝක කළ අදට තිරුවන් සරණේ පිහිටපු උතුම් ශ්‍රාවක පිරිසක්. පුදුම දෙයක් ඒක. උතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදියට ගුණධර්ම වලට මූලිකත්වය අරගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමේදී පවා පිදීමේදී පවා කුලදෙටුවම් පිදීමේදී පවා බොහෝ අධිකුසල ධර්මයන්ගේ ප්‍රමුඛත්වය අරගෙන අනිත් අයට උපකාර කර අනිත් අයට කරුණ කියා සමාදන් කරමින් වාසය කරනවා කියලා ඒ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් බලවත් කළ බැවින් බොහෝ කළ බැවින් මොකද වෙන්නේ? දිව්‍යයන් අතරට ගිහින් දිව්‍ය ආශින් අධිපති වෙනවා. දිව්‍ය වර්ණයෙන් අග්‍ර බවට පත් වෙනවා. සැපයෙන් අග්‍ර වෙනවා, බලයෙන් අග්‍ර වෙනවා, අධිපතිභාවයෙන් අග්‍ර වෙනවා, කීර්තියෙන් යසසින් අග්‍ර වෙනවා. ඊවන් මහෝත්තමයකට ඇස ගාවට ලැබෙන ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප රූපමයි කියන්නේ. ප්‍රියමනාප ශබ්ද, ඉෂ්ඨකාන්ත මනාප ගඳ සුවඳ, ඉෂ්ඨකාන්ත මනාප රසය, ඉෂ්ඨකාන්ත මනාප පහස, ඉෂ්ඨකාන්ත මනාප අරමුණුත් එක්කමයි කියන සම්බන්ධ වෙන්නේ. ඒතර දෙවියන් අතර නිදුකින් සුවසේ මේ සැපේ ලබලා සුවපත් වූ ජීවිතයක් ගත කරලා මනුලොවට වඩින මේ මහෝත්තමයා මහා පුරුෂ ලක්ෂණයක් දරා ගන්න. උන්ගීස සීසු. ඒ කියන්නේ මොකද්ද? පිරිපුන් නලල් තලයි. එන මේ පිරිපුන් නලල් තලයේ රහස කුමක්ද? බොහෝ සුචරිත කර්මයන්ගේ යහපත් කර්මයන්ගේ ධාර්මික දේවල්වලදී මූලිකත්වය ගත්තා කියන කාරණය. මේ මහා පුරුෂ ලක්ෂණ දරාගත් මහෝත්තම ධාර්මික ජීවිතයක් ගත කරලා ධර්ම රාජු චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙන මහා මෝඩ සීම කරගත්තු මහා පොළොව ජය අරගන්න අර මහා ධර්ම සමාදන් කිරීම පුරුදු කරපු මහා ධර්මයේ මහා කුසලයේ මහා පිනේ හරිම අසිරිමත් කියලා නුඹලා කරනවා. මහා මෝඩ සීමා කරගත්තු මහා පොළොව ජය අරන් ගුණයකින් මේ කරන්නේ. ඉතින් කෙනෙක් විසින් අපට ඒක ලබා දෙන්නේ නැහැ. අසිරිමත් ඒක ගුණයකින් අපිට ඒක අපි කොහේ කොතන හිටියත් ගුණයක් පුරලා යනවා නම් ගුණය විසින් අපි රැකලා ගුණය විසින් අපට සැප සම්පත් ටික තමන්ගේ ළඟට ගෙනත් ගුණය විසින් ඊට පස්සේ රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? හරි පුදුමයි. ඇයි අනිත් අය යොමු කළානේ. මහා ජනතෙමේ ඔහුවට යන්නේ. හරි අසිරිමත් නේ. බ්‍රාහ්මණ ගෘහපතිවරු රජතුමාගේ අදහසට අනුවම යනවා කියන්නේ. ඒ වගේම නිගම වැසියෝ, ජනපද වැසියෝ, ගණකයෝ, මහා මාත්‍යෝ, බල ප්‍රධානියෝ, දොරටුපාලයෝ, සිය රාජ පිරිවර, රාජ භෝගීයෝ, කුමාරවරු රජතුමා යම් පියවරක් ගන්නවද, හිතනවද, අදහසක් ගන්නවද, ඒ අනුව කටයුතු කරන අනිත් සියලු දෙනා සැදී පැහැදී. එහෙමයි ස්වාමීනි. ඇයි අර සසර පුරාවට අනිත් සියලු දෙනා මේ යහපත යොදවන මූලිකත්වය ගත්ත නිසා. දැන් අපිට වෙලා තියෙනේමනේ අපිට වෙලා තියෙන අනිත් කට්ටිය යොමු කරවන තමන් පිටිපස්සේ. ඒතර අනිත් කට්ටිය ඉතින් මේ යොමු කරනවා කියන ලෙහෙ දෙයක් නෙමෙයි. එහෙනම් තමන් පෙරටු ගානේ වෙන්න ඕනේ. ඒක තමයි කරුණා මෛත්‍රිය කියන්නේ. එහෙමයි ස්වාමී. තමන් මූලිකත්වය ගත්තා නම් තමන් පෙරමග ගත්තා නම් අනිත් පිටිපස්සේ ඉන්නේ. ලෝක සත් තමන් දන් දෙන්න මේ පාඩුවේ තමන් දන් දෙන්නේ වුණා නම් අනික කට්ටිය සල්ලි අතරින් නැත්නම් ගෙන්න ගන්න එක විතර මුලින් කරන්න. තමන් සිල් ගන්න යමු වෙලා නම් ඉන්නේ අනික කට්ටිය සිල් සමාදන් කරවන්නේ ඉස්සෙල්ලා එතෙන්ට ගෙන්න ගන්නවා. තමන් පින්කමකට සම්බන්ධ පින්කම කරනවා එතෙන්ට අනුමෝදන් වෙන්න ඉස්සෙල්ලා ගෙන්න ගන්නවා.
මේක වෙන්නේ ඉතින් මුදලින් මුදල් මේ හොයන්න පටන් ගන්නවා අනික් කට්ටිය එහෙම නෙවෙයි. එහෙමනේ තමන් වහන්සේ වෙන්න පටන් ගත්තා නම් තමන් කැප වෙන්න පටන් ගත්තා නම් අනිත් අය යොමු කරගන්න යොමු වෙනවා. දැන් මේ ධර්මයේ අසරියන්නේ නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ධර්මයේ අසරියන්නේ තියෙන්නේ. ඊට පස්සේ විස්තර කරනවා ඉතින් ගිහිගේ ඉන්නේම පැවිදුණා මොකද වෙන්නේ? ලෝ වසායති මෝහ පටලිවත් කළ අරහත් සම්මා සම්බුදු වෙනවා කියලා. සම්බුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජුන්ගේ වචනය අනුව ශ්‍රාවකය යනවා අතටත් යනවා. භික්ෂුන් වහන්සේලා අදටත් මේ වචනය අනුව යන අය ඉන්නවා. භික්ෂුණී උපාසකයෝ උපාසිකාවෝ විතරක් නෙමෙයි දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධරයෝ බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව අදටත් යනවා. පුදුම දෙයක් අදටත් හික්මනවනේ මහත්තයා. අදටත් තුන් සිවුර පොරවන ඉන්න කොච්චර ඉන්නවද? අදට පොය දවසට සිල් ගන්න උපාසක උපාසිකාව කොච්චර ඉන්නවද? අදටත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දහම් මඟකට විවර වෙච්ච දහම් මඟකට පැමිණි කොච්චර ස්වාමීනි අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසහාය පින් බලය නිසා මේ දේ පුදුම දෙයක් එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත්. ඒ සුචරිත ධර්මයන් පෙරමුණු ගත්ත නිසා ඒ ධර්මචර්යාවේ ඇලිච්ච නිසා බොහෝ ජනයා දුන්ගේ වචනය අනුවම වාසය කරනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා පින්වත් නිවන් ශාස්ත්‍රත්වයක් ගැන හිත පහදව ගන්න. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සසර පුරාවට මෙවන් ගුණධර්මයන්ගේ පාරමී ප්‍රාප්ත වූ බව අදහා ගන්න. මේ පාරමී ප්‍රාප්ත වූ බව සිහි කර කර මෙවන් ගුණධර්මයන්ගෙන් මේ තමන්ගේ ජීවිතය පුරවා ගනිමින් මේ සසරට වැටිලා දෙව් මිනිස් ලෝකයා සසරින් ඈතර කරවන්න අප්‍රමාණ වෙහසක් ගත් බව නිතර සිහි කරමින් මේ චෛත්‍ය වඳින්න බෝධීන් වහන්සේට වඳින්න. ඒ අරහත්ත්වයේ අසිරිය සිහි කරන්න සම්මා සම්බුද්ධත්වයේ අසිරිය සිහි කරන්න. සිහි කරමින් ඒ උතුම් තුනුරුවන්ට ජීවිතේ පූජා කරමින් ඒ භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් කරගෙන ශ්‍රාවක සංගරුවන ප්‍රතිපත්තියෙන් අනුගමනය කරන අනුත්තර පින්කිත බවට පත් කරගෙන ඒ දහම තමන් ඊතර කරවන තමන්ගේ ජීවිතේ පුරුදු කරන දහමක් බවට පත් කරගෙන ඒ දහම සරණ කරගෙන පිළිසරණ ලබා ගන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපි හැමදෙනාම පින්වන්ත මහ සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. කාරුණික පින්වත්නි අද දින අප්‍රමාදීන සම්පාදිත ධර්මදේශනා මාලාව සඳහා අද දින පැවැත්වෙන ධර්මදේශනාවට අනුග්‍රහ දරන්නේ ගම්පහ ප්‍රදේශයේ වෙසෙන පින්වත් නුවන් විනෝද්‍ය කරදන මහත්මයා විසින් ඉතින් මේ පින්වතුන්ගේ උදාර අරමුණ විනා තියෙන දෙවියන්ටත් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සීල කුණ ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝද තුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ටත් ඒ වගේම අද මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්න උපකාර කළ මහත්මයාටත් ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උතුම් දහමින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලෝකීය 16 වන දින ජුලි මාස 16 වන දින
මිය පරලෝකීය සුමනදාස කරඳන පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සපවත් වේවා, සුවපත් වේවා. වහවා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම සුජීවත්ව සිටින කුමාරි පුස්සැල්ල මෑණියන්ට, සුරම්‍යා කරන්දන මල්ලීට, ඔහුගේ දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඕස්ට්‍රේලියාවේ පර්ති වාසය කරන සමන්ගී කෙල්ලපාත මෑණියන්ට, අනුරුද්ධිකා දිවාරතන සොහොයුරියට, ලක්ෂ්මන් කුලරත්න මහතාට, රංජන් වීරසිංහ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වතුන්ගේ සියලු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ උතුම් ධර්මයෙන් සැනසෙන්නටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ගම්පහ ප්‍රදේශයේ වෙසෙන පින්වත් නුවන් විනෝද්‍ය කරන්දන මහත්මයා ප්‍රධානී පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් පින්වන්ත ඔබ හැම සමග සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන්කොටගෙන ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 8887 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේ පාමුලට පැමිණ දිවි පුදා ජීවිතය අර්ථවත් කරගන්න ඔබ හැම දිනකටම සියලු වාසනාවන් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාදින සම්පාදයට උතුම් සදහම් පිළිසඳර රැගෙන නැවත අපි ඔබ මුණ ගැහෙනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.